समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පජ්ජ විහෙරති තී සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ මේ ජීවිතය සකස් කර ගැනීම සඳහා අපි ඉතාමත්ම ක්‍රමානුකූලව බොහෝම විමසිලිමත් නුවණින් ප්‍රවේශමෙන් විමසලා බලන්න ඕනේ. ඇත්තටම අපේ ජීවිතය සුවපත් භාවයට පත් වෙලා තියෙනවද වෙමින් තියෙනවද කියලා. නුවණ තියෙන මිනිස්සු තමන්ගේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන්න කටයුතු කරනවා. නමුත් ලෞකික ජීවිතය පවා දියුණු කරගන්න දෙන්නේ නැතුව නොයෙකුත් ඒ මොහොතේ ඇතිවෙන සතුටට අපේ හිත ඇදී යන ස්වභාවයක් තියෙනවා. හැම වෙලේම ඒ මොහොතේ ඇති සතුටට හිත ඇදීලා යනවා. පාසල් යන කාලෙත් එහෙමයි. හැමදාම මොකක් හරි එකක් තියෙනවා. තේරෙන විදිහටම කියනවා නම් හැමදාම මොකක් හරි එකක් තියෙනවා. නේද? කාලයකට ඒක ක්‍රීඩාවක් වෙන්න පුළුවන්, කාලයකට රූපවාහිනිය වෙන්න පුළුවන්, කාලයකට වෙනත් දෙයක් වෙන්න පුළුවන්, කාලයකට ආදරයක් වෙන්න පුළුවන්. මොකක් හරි ඇදී හොය යන්න මේ හිතට නේද දියුණුවට බාධා වෙන ආකාරයට මොනවා හරි එකක් තියෙනවා. ඒකින්ද හුඟක් අයට තමන්ගේ ජීවිතයේ ඉලක්කයට යන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපේ ජීවිත ඉලක්කය විදිහට අපි දකින්නේ සැපයෙන් සුවයෙන් ජීවත් වෙන්න. ඉතින් තුන් ලෝකයක් අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ විඳින සැපය සුවය දිට්ඨ ධම්ම සුඛ විහරණය කියලා දේශනා කරපු දෙයක් තියෙනවා. දිට්ඨ ධම්ම සුඛ විහරණය කියන්නේ මේ ජීවිතයේදීම සැපයෙන් වාසය කරන්න මොකද්ද කරන්න ඕනේ කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් අපි ඒක පැත්තකින් තියලා අප බෞද්ධ විදිහට වෙනත් දේවල් නේද කවදා හරි සැපයෙන් සුවයෙන් මං ජීවත් වෙනවා කියලා ඒ සැපය සුවය සඳහා අපි නොයේකුත් දේවල් හොයනවා පින්වත්නි. විටක වාහන, විටක ගෙවල් දොරවල්, ඉඩම් කඩම්, දරුවෝ මේ වගේම ආදරය කරන අය නේද එක එක බලය, ධනය මේවා සැප පිණිස කියලා අපිට දැනෙනවා, තේරෙනවා. මේවා සැප පිණිස නොවේම නෙවෙයි. මේවායින් සැපයක් තියෙනවා නැතුව නෙවෙයි. හැබැයි ඒවායින් ලබන සැපය කෙටි කාලයකින්ම ඉවර වෙනවා. කොච්චර සැප ආසනයක් හොයලා ඉඳගත්තත් චුට්ටක් වෙලා ඉන්නකොට එපා වෙනවා. හරිද? එහෙමනේ නේද? එපා වෙනවා කියන්නේ රිදෙන්න පටන් ගන්නවා. ආයෙ හැරෙන්න ඕනේ. කොච්චර අපි ඉතාමත් ආදරය කරන අය හොයාගත්තත් අපිට සැපේම ඉන්න ඕන කියලා ටිකක් වෙලා යාලත් එක්ක ඉන්නකොටත් නේද ඇති වෙනවා, එපා වෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි පොඩි වෙනස් වීම වෙද්දී අපි හරියට රිදව ගන්නවා නේද? හරියට රිදව ගන්නව නෙවෙයි රිදෙනවා. ඉතින් අන්තිමට බලනකොට අපි හැම වෙලේම බලන කායික සැපය කියන එක හරීම අඩුයි. හැම වෙලේම උත්සාහ කරන කායික සැපය පොඩ්ඩ එහෙම වෙනකොට ඉවරයි. ඒ වගේම තමයි මානසික සැපය. ඉතින් දැන් මේකත් එක්ක සටන් කර ඉන්න අපිට හැම වෙලේම කායික සැප සහ මානසික සුවය කියන දෙක ලබා ගැනීම සඳහා ජීවිතේ හැම දෙයක්ම කරන්නේ හැම වෙලේම නේද? හැම වෙලේම හැම දෙයක්ම කරන්නේ ඒ සඳහා
එතකොට ඒක හරියට නිකන් අර හැම වෙලේම සකස් කර ඉන්නවා අපි සැප හැදෙන විදිහට නේද බාහිර පරිසරය සකස් කරනවා මගේ කායික සැප හැදෙන විදිහට බාහිර පරිසරය සකස් කරනවා නීති දාලා හරි නේද දඬු මුගුරු අතට අරන් හරි කොහොම හරි මං කැමති විදිහට හදාගන්න තමයි ඔක්කොම දාගෙන කෑකෝ ගහන්නේ ඇයි මරා ගන්න යන්නේ ඇයි මං කැමති විදිහට මට සතුටු විදිහට පරිසරය හදන්න මං හැම වෙලේම දඟලනවා මට මගේ කයට සැප විදිහට පරිසරය හදන්න දඟලනවා ඒ කියන්නේ මගේ මුළු ජීවිතේම මං කරන්නේ මොකද්ද ඔන්න ඔය වැඩේ කිව්වොත් මොකද කියන්නේ මුළු ජීවිතේම මං කරන්නේ ඔය වැඩේ කිව්වොත් මොකද කියන්නේ නේද මගේ කයට සැප සහ හිතට සැප දැනෙන විදිහට මගේ වටේ පිටේ සකස් කරන්න හදනවා. ඒක කරන්න ගියාම මේක ඇතුළෙන්ම රිදෙන්න පටන් ගන්නවා. එතකොට ඉතින් බෙහෙත් කරලා එක ඒවා කරලා මේකේ දැන් මේක හරියට නිකන් ගනුදෙනුවක් වගේ. නේද? හැම වෙලේම මේ වගේ උත්සාහයක්. මේකේ අවසාන ප්‍රතිඵලය ජයග්‍රහණයක්ද පරාජයක්ද? නේද? කොහොමවත් පරාජයක්. ඇයි මේ කය අන්තිමට සැපයක් දෙන්නේ නැතිද එක දිගට දුක් දෙන්න පටන් ගන්නවා. අන්තිමට ස්පිරිතාලේ ඇඳන් වල කෑ ගහනවා ඉන්න බෑ මට ඉවසන්න බෑ කියලා කෑ ගහන්න වෙනවා. නේද? ඒ විතරක් නෙවෙයි එවැනි කාලයක් එනකොට විතරක් නෙවෙයි ඊට මෙහා වුණත් වයසට යන්න මානසික දෝමනස්යන් නැති වෙන ස්වභාවය වැඩි වෙනවා. වැඩි දිනක අවධානය අඩු වෙනවා. නේද? සලකන ඒවා අඩු වෙනවා. අනිත් අවධානය යොමු කරන්න වෙලාවක් නැති වෙනවා. ඉතින් ඒවත් එක්ක දෝමනස් ඇති වෙන වෙනවා. අන්තිමට පෙරදෙන්න ඉන්නේ අපි කොහොමද? නේද? මම දැන් කීප වතාවක්ම මේ දේශනා මාලාව කිව්වා අපි පෙරදෙන්න ඉන්න කට්ටිය කොහොමවත් පෙරදෙනවා කියලා දන්නවා. එහෙනම් සුවපත් නේද? සැපවත් සුවපත් ජීවිතය කියලා කියන්නේ ඕක නෙවෙයි. ඒක ධනෙ ලබා ගත්තත් නේද? අපි හිතමු අවුරුදු 5කට ඇමරිකාවේ ජනාධිපති වුණා කියලා මම. හිතන්නකෝ නේද? 10කට ඊට පස්සේ හරිද? ඊට පස්සේ සතුටෙන්මද? ඒ ඉන්න කාලේ සතුටෙන්මද? නෑ. එහෙනම් ධනය බලය කියන එකතු කරගත්තා කියලා ලොකු දෙයක් වෙන්නේ නෑ. ලොකු දෙයක් වෙන්නේ නෑ. එහෙනම් අපිට වෙන විකල්පයක් තියෙන්න ඕනේ. ඒක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ජීවිතේ සැපයෙන් ඉන්න නම් කොතෙන්දපත් වෙන්න ඕනේ? කයට මට දුක් දෙන්නේ නැති විදිහට මගේ කය සකස් කරගන්න ඕනේ. මේ කයට පුළුවන් වෙන්න ඕනේ මට කය අභිබවා මේ කය මට බලහත්කාරකම් වගේක් කරනවා. නේද? ඒ කයට හිතිච්ච වෙලාවට දුක් දෙනවා මට. දැන් මේ ඉඳගෙන හිටියට අපි දැන් මාත්තා චුට්ටකින් නලියනවා මේ අත්තෝ තා චුට්ටකින් නලියනවා ඉන්න බැරුව මොකද අර නේද ඉඳගත්තා සැපට ඉඳගත්තා චුට්ටකින් දුකයි. නේද? මෙයා මට නොඒකුත් ආකාරයේ නේද කැසීම් නලියම් නේද දන්නවනේ භාවනා කරන්න එහෙම ඉඳ ගන්නවා නම් තියෙන කරදරේ කොහොමද කියන්නේ ඉඳගත් වෙලාවෙ ඉඳන් නේද නැති නලියම් වගේ මූණේ නලියනවා. එක එක ඒවා. ඉතින් මේක තේරෙන්නේ නැහැ කකුල් රිද්දවනවා අත් රිද්දවනවා. ඉතින් අරහෙට හැරෙන්න ඕනේ මෙහෙට හැරෙන්න ඕනේ නේද? ඒ වගේ මේ කය දෙන වද වගේක් තියෙනවා හරියට වදකෙක් වගේ. සිත කාම අරමුණු, පටිඝ අරමුණු, ඒ කියන්නේ ගැටෙන ඒවා හදන්නවා කාම අරමුණු ඊළඟට වැඩක් කරන්න දෙන්නේ නැතු කුසීතක මේ වටලා නිදිකරෝලා වගේ තියෙනවා නේද? ඊළඟට නොසන්සුන්කම් ඇති වෙනවා, සැක ඇති වෙනවා. ඉතින් මේ වගේ දේවල් හින්දා හිතත් එක්කත් අපි පුදුම තරඟයක ඉන්නවා. මේ දෙකෙන්ම අපිට දෙපැත්තට පොලේ ගහනවා වගේ දුක් දෙනවා සැරින් සැරේ. හිත දුක් දෙනවා කාම අරමුණක් ආපුවාම ගිහිල්ලා යනවා ගිහින් දරුවා බලනවා කියලා ඔන්න දැන් උදේම නේද අපි ආදරය කරන කෙනෙක් දකින්න ඕනේ කියලා අපේ හිත ඉල්ලපු ගමන් ඉන්න පුළුවන්ද? ඉන්න බෑ. හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? රත් වෙනවා, දැවෙනවා වගේ ඇතුලෙන් දැනෙන අමාරුවක් තියෙනවා ඒක. ඒක රත් වෙනවා කියන්නේ ගිනි ගොඩක් උඩ නැග්ගම රත් වෙනවා වගේ එකක් නෙවෙයි. නමුත් රත් වීමක් තියෙනවා. ඒ දරා ගන්න බැරි ගතියක් තියෙනවා. එහෙම නේද? හිතට අසහනයක් තියෙනවා. ඒ අසහනයත් එක්ක ඉන්න බෑ අපිට. ඒකෙන්ද අපි ඒක නිවැරදි කරන්න හදනකොට ඒකල නිවැරදි කරන්න කියලා යනවා හැතැම්ම දෙකක් විතර පයින් යන්න තියෙනවා කියලා දැන් යන්න හදනකොට කය මොකද කරන්නේ? දෙන්නංකෝ යන්න කියලා කකුල් රිද්දවනවා. නේද? එතකොට මොකද කරන්නේ? ඕන් ගලක් උඩට ඉඳ ගන්නවා. ඉඳගෙන යන්තම් මෙයාව නලවලා නේද? ඒ කියන්නේ තමන්ගේ කය කොහොම හරි චුට්ටක් අනේ ඉන්න කොහොම ඉන්න හරි ඉන්න රිද්දවන්න එපා මම මෙතනින් ඉඳ ගන්නම් කියලා නේද? එහෙම කරලා චුට්ටක් වෙලා යනකොට හරියනකොට ආයෙ නැගිටලා යන ඔය වගේ මහා විකාරයක් මේ ජීවිතය කියන්නේ. නේද? හැම වෙලේම වැරදිච්ච තැන් හදා දින්න එක. කයටවත් හිතටවත් කිසිම දෙයකට කිසිම බලපෑමක් කරන්න බැරි අවස්ථාවක් උදා කරගන්න පුළුවන්කම තියෙනවා. හරි කයට පුළුවන්කමකුත් නැහැ මාව රිද්දන්න හිතට පුළුවන්කමකුත් නැහැ මාව රිද්දන්න. අන්න එහෙම අවස්ථාවක් නේද මේ ජීවිතේ සැපෙන් ඉන්න නම් ඕන කරන්නේ. නේද? කයට මාව රිද්දන්නත් බෑ සිතට මාව රිද්දන්නත් බෑ. එවැනි අවස්ථාවක් තමයි
මේ ජීවිතය අපිට සැපෙන් ඉන්නවනම් ඉන්න පුළුවන් එකම අවස්ථාව. මං අහනවා මේ අයගෙන් කය පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ. සිත රිදෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ හින්දා කිව්වොත් මොකද කියන්නේ? යම් දෙයක් පිළිබඳ දැඩි ලෝභයක් ඇති වුණොත් නැත්නම් තරහක් ගියොත් සහ මෝඩකම හින්දා රිදෙනවා කිව්වොත් හරිද නැද්ද? ඒවාට කියනවා අකුසල් කියලා. හරිද? අකුසලයේ හින්දා රිදෙනවා, අපහසුකම් ඇති වෙනවා, රත් වෙනවා, දැවෙනවා වගේ දැනෙනවා. සියලු අකුසලයන්ගෙන් හිත මුදවා ගැනීම මොහොතකට, මං කියන්නේ මේ නිවන් දකින්නේ මොහොතකට අකුසලයක් එන්නෙම නැති තත්ත්වයට මේ හිත පත් කරගත්තොත් අන්න රිදෙන ඒවා නවතිනවා. හරිද? එහෙනම් එහෙම තත්ත්වයකට පත් කරගන්න කුසල අරමුණක හිත එක දිගට එහෙනම් අකුසලයක් නෙවෙයි. කුසලය කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ. කුසල අරමුණක හිත එක දිගට නවතින්න ඕනේ. හරිද? ආදරය කියන්නේත් අරමුණක්. ඒකෙනුත් අපිට සැපයක් තියෙනවා. ඒකයි මිනිස්සු ආදරය කරන්නේ. නේද? ආදරය කියන්නේත් සමාධියක්. සමාධියක් කියන්නේ හිත එකඟ භාවයක්. දෙන්නෙක් අතින් අත අල්ලගෙන ඉන්න ගොඩාක් ආදරය කරන දෙන්නෙක්. ඉතින් ඔය ෂෝක් එකට ඉන්න මේ වටේ මොකද වෙන්නේ කියලාවත් දන්නේ නැහැ. මොකද මේ පැත්තෙන් අර ශරීරයට සමවැදිලා අර පැත්තෙන් මේ ශරීරයට සමවැදිලා ඉන්නේ. ඒක හින්දා වෙනත් අරමුණු එන්නේ නැති හින්දා ලොකු සතුටක් තියෙනවා. හැබැයි ඒකත් එක්කම ඒ අරමුණෙහි සතුට වගේම පීඩනයක්, අපහසුයක් තියෙනවා. නැති වෙයිද කියලා බයක් තියෙනවා. නේද? ලෝභයක් තියෙනවා. ඒ ලෝභ දේවල් එක්ක සමවැදුනහම ඊට පස්සේ මොකද වෙන්නේ? හැම වෙලේම අතින් අල්ලන් ඉන්නද? මේ ලෝකේ කාට හරි හැම වෙලේම අතින් අල්ලන් ඉන්න පුළුවන්ද කායෙන් හරි? බෑ. මොකද වෙන්නේ? අනිවාර්යෙන් වෙන් වෙලා ඉන්න වෙන කාලයක් එනවද නැද්ද? ඒකත් එක මොනවද හම්බෙන්නේ? අර සතුට ලැබුවා නම් යම් විදිහකින් ඒකේ දෙගුණයක් දුක් ඇති වෙනවා. නේද? තරහා ගන්න බැරි කන් ඇති වෙනවා. අපහසුකම් ඇති වෙනවා. ඒ කියන්නේ දඬුවම්. අනුන්ගේ දෙයක් හොරෙන් ගත්තාම අහු වුණාම දඬුවම් හම්බෙන්නේ නේද? අන්න ඒ වගේ මේ ස්වභාව ධර්මය, මේ දේවල් එක්ක අපි අමුතු විදිහට සතුටු වුණොත් ඒවට ස්වභාව ධර්මයෙන්ම දඬුවම් හම්බෙනවා වගේ එකක් වෙනවා. ඉතින් ඒකින්ද ඒ ක්‍රමේ හරියන්නේ නැහැ. ඒකෙන් අයින් වෙන්න නම් කුසල අරමුණක, කුසල කියන්නේ අලෝභී දෙයක් එක්ක සමවැදුනොත්, අද්වේෂ දෙයකට සමවැදුනොත්, අමෝහ දෙයකට සමවැදුනොත් ඒ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසලයෙහි සමවදින්න කියලා. සමවදින්න කියන්නේ ඒ අරමුණම හිතේ නැගෙන විදිහට සකස් කරගන්න. කුසල අරමුණක් හිතේ එක දිගට වෙන අරමුණකට ඉඩ දෙන්නේ නැතුව නැగి එන විදිහට මේ මානසිකාරය සකස් කරොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නෑ එතකොට. නේද? සතුට ඇති වෙනවා. ඇයි සතුට ඇති වෙන්නේ? දැන් ඔය රූපවාහිනී ටෙලිනාට්‍යයක් බලනකොට, සින්දුවක් අහනකොට, ගැඹුරු සංගීතයක් ඔය තියෙන්නේ රාගධාරී වගේ සංගීත වලට ඇත්තට මිනිස්සු සමවැදෙනවද නැද්ද? නේද? එයාට හයියෙන් ගිහලා ගෑ ගහලවා සමහරලාට හැරවන්න බැරි තරමට සමවැදලා ඉන්නේ සමහර අය නේද? ඒ වගේ සතුට තියෙනවා. හැබැයි ඒවා රාග, දේශ ඇති කරන, ඒවා නැති වෙනකොට දුක් ඇති කරන දේවල්. ඒකින්ද ඒ తాවකාලික ඒවෙන් සතුට ලැබෙන හින්දා ඒවා මිනිස්සු ඇලෙනවා. හරි? ඒ වගේ එකකින් අයින් වෙලා කුසල හැඟීමක් නැවත වර්ධනය කරගෙන ගියා කියලා ඒක නැති වුණා කියලා දුකක් ඇති වෙන්නේ නැහැ. හරිද? එහෙනම් කුසල හැඟීමක් නැවත මෙනෙහි කරලා අපේ හිත ඒ කුසලයේහි නවතින ගානට සකස් කරගත්තොත් දැන් මේ වෙලාවේ හුස්ම දැනෙනවද? නැහැ. ඇයි හුස්ම දැනෙන්නේ නැත්තේ? අරමුණ මෙහි තියෙන, අවධානය මෙහි තියෙන හින්දා. එහෙනම් කුසල අරමුණක හිත නැවතුනොත් මොකද වෙන්නේ? අරමුණ වෙන ශරීරයේ මොකක්වත් දැනෙන්නේ නැහැ. එක දිගට ඒකෙම නැවතුනොත් මුළු ශරීරයම දැනෙන්නේ නැතුව. අපි ඊයේ කතා කරා පස්සම් භයං කාය සංකාරං කියලා ආනාපාන සතිය මෙතෙන්ටපත් වෙන විදිහ. හරි? ආනාපාන සති භාවනාවෙන් කාය සංකාරය සම්පූර්ණයෙන් සංසිඳවා ගන්නවා කියන්නේ කය දැනෙන්නෙම නැති තත්ත්වයට පත් වෙනවා.
ඒක නැවත 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 වැඩුණොත් නැවත නැවත වර්ධනය කර ගැනීමෙන් ඒකෙම හිත නවත්ත ගණ්ඩ පුළුවන්කම ලැබෙනවා. ඒ අරමුණේ මන්ත චුට්ටකින් පැදිලි කරන්න අරමුණ ගත්ත විදිහ ඒ කතා කර විදිහ ඒ අරමුණේම හිත නැවතුනොත් කිසිම කාම හැඟීමක් දේශ හැඟීමක් අකුසලය ධර්මයක් මොකක්වත් නැති තත්තර පත්වන්න පුළුවන්. හරිද? මේක මනුස්සයකුට කරන්න පුළුවන් දෙයක්. අපි හිතනවා බෑ කියලා. මේ තත්තර පත් වුණාම කියනවා ප්‍රථම ධ්‍යානයට ආවා කියලා. මේක මනුස්සයා එක දිගට උත්සාහ කරනවා නම් පහසුවෙන්ම ළඟා විය හැකි ලක්ෂයක්. ඇත්තට මේකට අපහසු වෙලා තියෙන්නේ මේකට උත්සාහයක් ගන්නෙ නෑ. දවසකට දෙවාරයක් තුන් වාරයක් මේකට උත්සාහ කරන්න ඕනේ. හරිද? උත්සාහ කරොත් මේක කරගන්න බැරි වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සාමාන්‍ය නුවණ තියෙන මිනිසුන්ට ගෝචර වෙන්නේ නැති ධර්මයක් නම් ඒ ධර්මය වැඩ නෑ නේද? එදා බුදු පියාණන් වහන්සේ ජීවමානව හිටිය කාලෙත් අපි වගේම අමුතු මිනිස්සු ජාතියක්ද හිටියේ? පිරසක් වලින් ආපු කට්ටියක්ද හිටියේ? නෑ බත් කාපු කට්ටියක් හිටියේ නේද? රණ්ඩු අල්ලපු කට්ටියක් හිටියේ. ගොවිතැන් කරපු කට්ටියක් හිටියේ. හම්බ කරගෙන කාපු කට්ටියක් හිටියේ. නේද? එහෙනම් අපි වගේම පිරිසක් හිටියේ. එහෙනම් එදා පුළුවන් නම් ධ්‍යානලාභීන් වෙන්න කට්ටියට මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩි වෙලාවෙ හිටිය සිංහලු කියන්නේ මේ වැඩි ඈතක නෙවෙයි. නේද? එහෙනම් ඒ කට්ටියට අදට වැඩිය ප්‍රශ්න තිබ්බා. ඒ කට්ටියට පුළුවන් වුණා නම් බුරුතු පිටින් නිවන් දකින්න මොකද මේ අපිට බැරි? නේද? එහෙනම් බෑ කියන තැනට ඉන්න බෑ. කොහොම හරි ඔය වේදනාවේ හරි හිත යොමු කරගත්තොත් පින්නත් නේ අන්තිම මොහොතේ හරි සෝවාන් වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. කාය වේදනාව හොඳට දැනෙනකොට ඇඳේ ඉඳගෙන නේද අර මුළු සනුහරයටම බයිනවා සමහර අය. සමහර තාත්තලා සමහර අම්මලා නේද පලාතේ ඉන්න බෑ කියන පරුස වචන ඇඟරි දෙන්න පටන් ගත්තා. හරිද? ඒ වගේම අපි මේ වෙනකොටත් අත්දැකලා තියෙනවා සමහර අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා. අධිකතර වේදනාවල් මාත්‍රයක්වත් වේදනාවක් නැති විදිහට නේද ඉන්නවා දත් මිටි කන්නේ නැතුව. කොහොමද ඒ? වේදනානුපස්සීවෙහි උපේක්ෂාව පිහිටවාගෙන මේක මට අයිති දෙයක් නෙවෙයි කියලා නේද? රේරුකාණ නායක හාමුදුරුවෝ පණ අදින ගමන් ධම්මානන්ද හාමුදුරුවන්ට කියන්නේ මොකක්ද? ධම්මානන්ද මේ තමයි පණ අදිනවා කියන්නේ කියලා. පණ අදින වෙලාවේ සිහියෙන් කියන මේකට තමයි මේ පණ අදිනවා කියන්නේ. ඒ තාම සාමාන්‍ය දෙයක් වගේ. නේද? අපේ මිනිස්සු මේ පණ අදින වෙලාවේ තියන් නිකම් වෙලා කිව්වොත් එම අද හැන්දෑවට පණ අදින්න වෙයි කියලා ඒකවත් සිහියෙන් කියන්නේ නේද? එහෙමවත් කියන්නේ තරමටම ලෝභයෙන් බැඳිලා. ඉතින් එහෙමනම් අපි මේවා පුරුදු පුහුණු කරන්න ඕනේ. අපිට මේවා පුරුදු පුහුණු කරන්න ගෙවල් අතහැරලා යන්න ඕනේ කියලා එකක් නැහැ. හරිද? දරුවන්ට තියෙන යුතුයකම් ඔක්කොම අතාරින්න ඕනේ කියලා එකක් නැහැ. මේකට කාලයක් යොදවා ගැනීමයි අඛණ්ඩව හැබැයි අඛණ්ඩව පුහුණු කරන්න කාලයක් යොදවා ගැනීමයි අවශ්‍ය කරන්නේ. ඉතින් පහසුම ලොකු ධර්ම කරුණු ගොඩක් ඕනේ නැති පහසුවෙන්ම කළ හැකි ඔය වගේ තත්ත්වයට පත් වෙන්න දිට්ඨ ධම්ම සුඛ විහරණය මේ ජීවිතේ බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහට මේ ජීවිතේ සැපයක් ලබන්නේ නම් සැපයක් ලබා ගන්න පුළුවන් තියෙන එකම ක්‍රමය ප්‍රථම ධ්‍යාන මට්ටමට හිතපත් කර ගැනීමයි. ඒකින්ද ඒක බෞද්ධයා විදිහට අපිට දරුණුවට දැනෙන්න ඕන දෙයක්. තදින් දැනෙන්න මම මෙවැනි තත්වයකට හිතපත් කරගෙන වාසය කරන්න ඕනේ කියලා. මම මෙවැනි තත්වයකට හිතපත් කරගෙන වාසය කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ කියලා. ඉතින් බලමු අපි මම මෙන්න මෙහෙම එකක් අහන්නම්. හුස්ම කය දැනිලා තියෙනවද? අපේ හුස්ම කය අපි අඳුරගෙන තියෙනවද? අඳුරගෙන තියෙන්න නම් ඒක දැනෙන්න ඕනේ. හරිද? කවදාකවත් තමන්ගේ හුස්ම කය දැනෙච්චේ නැති අය ගොඩාක් වැඩි. හුස්ම කය දැනෙන්න නම් ආනාපාන සතියේ 3 වෙනි පියවර දක්වා සම්පූර්ණ කරගන්න ඕනේ. ඒක අපි විස්තර කරා ඊයේ පෙරේදා. ඒ කියන්නේ මේ හුස්මත් එක්ක මට දැනෙන මම කෙටියෙන් මතක් කරන හුස්ම කය කියන්නේ මොකද්ද? සබ්බ කාය පටිසංවේදී කියලා. හුස්මටම අරමුණ තියාගෙන මම පළවෙනි පියවර දෙවෙනි පියවර තුන්වෙනි පියවර විස්තර කරන්නේ නැහැ. නැත්තම් එපා වෙනවා දැන් මේ දේශනා මාලාව. මොකද ඊයේ පෙරේදා දැන්ට මම හිතන්නේ මාසයකට විතර ඉස්සෙල්ලත් මම ආනාපාන සතිය විස්තර කරපු හින්දා ඊයේ පෙරේදා විස්තර කරලා සම්පූර්ණයි. නමුත් කෙසේ නමුත්
මේක වර්ධනය කරගෙන තුන්වෙනි පියවර දක්වා යන කෙනෙකුට දැනෙනවා මෙන්න මේ විදිහට. අපි බලන්ඩ ලොකු පිරිසක් ඉන්න තැනකින් කවුරට ඇතුල් වෙනවා. වචනයක්වත් නැතුව සද්ද නැතුව ඇතුල් වෙනවා. ඇතුල් වුණා කියලා අපි දන්නවා කෙනෙක් දැන් තව චුට්ටකින් මේ දොරෙන් ඇතුල් වෙනවා කියලා දන්නවා කියන්නකෝ. ඇතුල් වුණා කියලා දැනගන්නේ කවුද? අර ඇතුල් වෙච්ච කෙනා හැප්පීගෙන එන්නේ කට්ටියගේ. එහෙනම් හැප්පිච්ච කට්ටිය දන්නවා. ආය ඒ හැප්පිච්ච අය හැප්පෙනවා. හැප්පිච්ච අය තව අයගේ හැප්පෙනවා. තෙරපීමක් ඇති වෙලා. නේද? අන්න ඒ අයත් දන්නවා. අන්න ඒ වගේ මේ හුස්ම මෙතනින් ඇතුල් වෙච්ච වෙලාවේ ඉඳලා දැනෙන තැන් වගේක් තියෙනවා අපිට. නේද? ඒ කියන්නේ හුලං වදින තැන් වගේක්. ඒ හුලං වදින තැන් වලින් ඇතිවෙන ස්පර්ශයේ හින්දා අපි සම්පූර්ණයෙන් අන්න ඒ ටික දන්නවා. ඒ ටික හින්දා අපි දැනගන්නවා හුස්මක් ඒ ටිකේ ස්පර්ශය ඇති වෙනවා. ඊට අමතරව හුලං ඇතිවෙච්ච ඇතුළට ආපු හින්දා පිම්බෙන සහ හැකිලෙන නේද මස් පිඩු වගේක් තියෙනවා. එතනත් ස්පර්ශය. දැන් ස්පර්ශය කියන්නේ මේ මෙහෙම එබුවොත් ස්පර්ශය, ඇද්දොත් ස්පර්ශය, කාය ස්පර්ශජ වේදනා. නේද? නේද? ගෑවුනොත් ඒ තියෙන කාය ස්පර්ශජ වේදනා. එහෙනම් එතකොට දැන් මම මෙහෙම තද කරනකොට මට මේ හැමේ ගෑවිච්ච ටික විතරක් නෙවෙයි අපි කියනවා නේද? දැන් මෙහෙම ස්පර්ශ කිරීමේ සහ තද කිරීමේ වෙනස මොකද්ද? ස්පර්ශ කරනකොට උඩින් ගෑවුණා. නේද? තද කරනකොට ශරීරය ඇතුළෙත් ස්පර්ශයක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ මේ හුලං ගෑවෙන ටික සහ හුලං ගෑවෙන රූපයන් සහ ඒ රූප කලාපයන් ඒ ශරීරයේ පිම්බීම ඇකිලීම හින්දා තෙරපීම් සහ මේ හැකිලීම් නේද? තෙරපීම් සහ හැකිලීම් ටික දැනෙනවා. අනිත් ඒවා දැන් පෙනහැල්ලේ ඇතුළට හුලම් පිරෙනකොට බඩේ තියෙන හුලම් බඩට තද වෙනවා. අන්න එහෙම මේ ශරීරයේම යම් කොටසකට හැම හුස්මත් එක්කම දැනීමක් තියනවද නැද්ද? එන්න ඒ දැනීම් සියල්ලම එකතු කරොත් හරිද? මගේ මේ මහ කය කියන්නකෝ මම මේකට නේද? මගේ මේ මස් කයේ හරිද? ඇතුලේ උපකුලකයක් විදිහට නැත්තම් කොටසක් විදිහට තියනවද නැද්ද? හුස්ම කය කියලා එකක් අපිට හදන්න පුළුවන් බෑද? හුස්ම දැනෙන ටික. හුස්ම දැනෙන රූප ටික. හරි ඒ කියන්නේ හුස්මත් එක්ක ස්පර්ශ වෙන ආකාර දෙකක් නේද? මොකක්ද ස්පර්ශය කියලා කියන්නේ? ආයතනයත් අභ්‍යන්තර ආයතනයත් බාහිර ආයතනයත් විඥානයත් එකතුව. හරිද? අපි භාවනාවේදී එක දිගට අරමුණු කරලා විඥානය මේක තුලම රඳවගත්තා. එතකොට සිත් පේලියකින් මොකද වෙන්නේ? මේකේ හැම රූප කලාපයක් එක්කම බාහිර ආයතනයේ ගැටීම. බාහිර රූපය කියන්නේ හුස්ම. සමහර සෛලවලට සමහර රූප කලාප වලට බාහිර රූපය කියන්නේ අල්ලපු රූපෙමයි. නේද? ඒ තෙරපීම් ඇදීම. එතකොට මේකේ තියෙන ඔක්කොම රූප කලාප ටික ගත්තොත් එම් රූප ටික ඔක්කොම ගත්තොත් මම මෙහෙම කියන්නකෝ මේක පැහැදිලි කරන්න. මේ රූපකය කියන එක තොරණක් තියෙනවා. මේ තොරණේ බල්බ් ගොඩාක් තියෙනවා. හරිද? එතකොට මේ සමහර ඒවට අපි කරන්ට් එක දෙනවා. හැබැයි ඒවා ඇතුලෙන් ඒවා අනිත් ගෑවෙන ඒවටත් ඒකෙන් කරන්ට් එක යනවා. ගෑවෙන ඒවට විතරක්. අන්න ඒ වගේ එතකොට අපිට කියන්න පුළුවන් පත්තු වෙන බල්බ් ටික කිව්වම ඔක්කොම බල්බ් වල කොටසක්. ඒ වගේ හුස්ම ගෑවෙන ඒවා සහ ඒ ගෑවෙන ඒවා නේද? ඇදීම් තෙරපීම් ඇති වෙන මේ රූප ටික විතරක් ගත්තොත් අපේ මේ ශරීරයෙම යම්කිසි කොටසක් තියෙනවා හුස්මත් එක්ක එකාකාරීවම දැනෙන අපිට. හරිද? ඒක අපිට දැනීමක්. වේදනාව කියන්නේ දැනීමක්නේ. ඒ ටික ඔක්කොම එකතු වුණොත් අත්වල එහෙම ඒවා තියෙන්න පුළුවන්ද? කකුල් වල තියෙන්න පුළුවන්ද හුස්මත් එක්ක දැනෙන ඒවා? හිස් මුදුනේ තියෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මෙන්න මේ ටිකේ සහ ඇදීම් ටික ඔක්කොම එකවර දැනෙන ගානට අපේ සිත සකස් කරගන්නවා. ඒ සකස් කරගන්න විදිහ මම සාකච්ඡා කරා. ඒකට කියනවා එතකොට සබ්බකාය පටිසංවේදී කියලා. අන්න ඒ දැනිච්ච කෙනාට මේ දැන් මතක් කරොත් අදහසක් තියෙනවා මෙන්න මේක තමයි මගේ හුස්ම කය කියලා. හරිද? අත්දැක්කේ නැත්තම් මතක හිටිනවද? නේද? අපි අත්දැක්කේ නැත්තම් ඒක අරමුණු වෙනවද? එහෙනම් ඒක අත්දකින්න ඕන. තුන්වෙනි පියවරේදී අපි හුස්ම කය අත්දකින්නවා. හරිද? ඒ හුස්ම කය කියන එක හැම හුස්ම වාරයකදීම උඩුකය ඍජුව තියෙන හින්දාත්
දිග කෙටි එක ගානකට ඇවිල්ලා තියෙන හින්දාත් දෙවැනි පියවරේදී දිග හුස්ම කෙටි හුස්ම එකම ගානකට ආපු හින්දාත් හුස්මක් අරගෙන ආපහු දානකොට අරගෙන ආපහු දානකොට එකාකාරී විදිහටමයි දැනෙන්නේ. හරිද? මම ඊයේත් පෙන්නුවා දැන් මම මගේ ඇඟිල්ලෙන් මේ මෙහෙම එකාකාරී විදිහට මෙහෙම ස්පර්ශ කරනවා මේක. හරිද? මෙහෙම ස්පර්ශ කරනකොට එකම විදිහට නම් මේක කරන්නේ මම. හරිද? කොයි හරි වෙලාවක මම මේ ඇඟිල්ල අහකට ගන්නවා. මට මේ ලීයේ මේ ඇඟිල්ල වැදිච්ච විදිහ මතකද නැද්ද? වැදිච්ච විදිහ රටාව නේද? දැන් මේ ගෑවි ගෑවි තියෙනකොටත් මතකයි දැන්. මේ ගෑවෙනකොට මං ගන්න අරමුණ කාය ස්පර්ශවයි සිද්ධ වෙන්නේ නේද? දැන් මම මේක අයින් කරා. දැන් අර වැදිච්ච විදිහ මතකයි. මට මේ දැනිච්ච විදිහ මතකයි මේ ඇඟිල්ලට නේද? ඒක දැන් ගන්නේ මම මොන අරමුණ කොහෙන්ද? මනසින් නේද? එන එක මනෝ අරමුණ. ඒ වගේ හුස්ම කය පිළිබඳව සබ්බකාය පටිසංවේදී කියන තැනදී මනෝ අරමුණක් හැදෙනවා. හරිද? එයාට අපි ඊයේ පැහැදිලි කරා එයාට දැනෙන්නේ මොකද්ද? මෙහෙම කයක් නම් නැත හුස්ම කයක් නම් ඇත කියලා. අනිත් ඒවා ඔක්කොම දැනෙන්නේ නැතුව ගියාම අතපය හතර කපලා දැම්මොත් එහෙම මං කියන්නේ කොට කෑල්ලටයි මගේ කෑල්ල කියලා. නේද? ඒ වගේ සම්පූර්ණ හුස්ම අත්දකින්න වෙලාවේ මේ ඒක හරියම ප්‍රසන්න අවස්ථාවක්. ඒකයි අචංචා හාමුදුරුවෝ මේක ගැන ලියලා තියෙන අචං බ්‍රහ්මවංශ හාමුදුරුවෝ ලියලා තියෙන පියකරු හුස්ම කියලා. මේ පියවරට. හරිද? මේ සුවදායක තත්ත්වය අත්විඳින වෙලාවේ එයාට අනිත් ශරීරයව දැනෙන්නේ නැහැ. එතකොට මේ අරමුණේම හිත රඳව ගන්න පුළුවන්. හරි ඒක අකුසලයක්ද? නැහැ. ඒකත් එක්ක මේ ශරීරය පිළිබඳ තියෙන ලෝභී හැඟීම් අයින් වෙලා තියෙන්නේ. නමුත් මේක තමයි මගේ ශරීරය කියලා දැනට හිතෙන්නේ. එහෙනම් මේ හැඟීම තුළම නැවත මෙන්න මේ කියන හුස්ම කය ඒ හුස්ම කයම අත්විඳ කෙනෙක් වාසය කරනවා. හරිද? මේක කියන තරම්ම ලේසි නැහැ. මේක කරගෙන ටික හිමින් හිත ඒක ආරම්භණය කරනකොට ආය පල්ලෙහාට වැටෙනවා. හරිද? ආය පල්ලෙහාට වැටලා ආය බිඳුවටම වැටෙනවා. හැබැයි යාට ඉස්සෙල්ලා තරම් අමාරු නෑ නැවත තිබ්බ ගානට ගන්න. ඉස්සෙල්ලා තරම් අමාරු නැහැ නැවත තිබ්බ ගානට ගන්න. ඇයි? පුරුදු කරලා තියෙන හින්දා. හරි? ඉතින් එහෙම කර මෙයා මේක පුරුදු පුහුණු කරනකොට තව හරිද? හරියට නිකන් මට හිතෙන උදාහරණයක් කියන්නම්. මේක නිකන් ග්‍රීස් ගහේ නගිනවා වගේ වැඩක්. හරිද? ග්‍රීස් ගහේ නගිනවා කියන්නේ මුලදීම පල්ලෙහා තියෙන ග්‍රීස් ටික ඔක්කොම පිහ නේද? බීමටමයි වැටෙන්නේ. හරිද? එහෙම කොහොම හරි කරගෙන පල්ලෙහාව පිහගෙන භාගයක් විතර නැග්ගත්තට පස්සේ මොකද වෙන්නේ? ආයෙ බීමටම වැටෙනවා. හැබැයි ඉතින් ගිය තැනට ඉක්මනට යන්න පුළුවන්. ඒ වගේ තමයි අපි මේක බය නැතුව පුහුණු කරලා යන්න ඕනේ. කරගෙන යන කෙනා තුන්වෙනි පියවරත් පහු කරලා හතරවෙනි පියවරටත් ගිය ගමන් එකපාරටම ආයෙ බිඳුවටම වැටෙනවා. හැබැයි යාට ඉක්මනට තිබ්බ තැනට ආයෙ යන්න පුළුවන් තත්ත්වය තියෙනවා. ඉතින් මේ විදිහට මේක දෛනිකව පුරුදු කරමින් ගියොත් හුස්ම කය අත්විඳ මනසින් හරිද? ඒ අත්විඳින වාර ගාන නැවත කරන්න ඒ වාර ගාන හිතේ අරමුණ නැවත හිතේ අරමුණ නැගෙන වාර ගාන එන්ඩෙන් අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා අනිවාර්යයෙන්ම නේද? අපි හොඳටම දන්නවා එහෙම නැවත කරොත් නැවත බහුලව කරොත් ඒ අරමුණේ නැවත නැගෙන වාර ගාන වැඩි වෙනවා. ඉතින් ඔය කියන වාසනාවන්ත දවස එනවා එතකොට දවසක. මොකක්ද වාසනාවන්ත දවස? මේක පුරුදු පුහුණු කරන කෙනෙකුට සම්පූර්ණයෙන් කය දැනෙන්නේ නැතුව. හරිද? සම්පූර්ණයෙන් කය දැනෙන්නේ නැතුව හුස්ම කය මනසින් අරමුණු කරමින් වෙන කිසිදු අරමුණක් නැතුව ඒකෙම රැඳිලා ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ ඒ වෙලාව වෙනකොට අපේ පින්නත්නි කාමච්ඡන්දයක්, ව්‍යාපාදයක්, තීන මිද්දයක්, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන කිසිම නීවරණයකින් බාධාවක් එන්නේ නැහැ. හරිද? එන්නේ නැහැ. හිත ඒ අරමුණේම රැඳිලා. ඒකින්ද අර ණයබරක් තිබ්බ කෙනෙක් ණයෙන් නිදහස් වුණා වගේ, අසනීපයක් තිබිලා අසනීපෙන් නිදහස් වුණා වගේ අර දැන් මේ මොහොතක් බලන්න මේ වගේ වෙලාවක මම හැමදාම කියනවා කට්ටියට මේ නිකන් ඉන්න ගමන් දවසට දෙසරයක් විතර බස් එක යන හරි ගමන් කමන්නේ මේ වැඩේ චුට්ටක් කරලා බලන්න ඕනේ හැමෝම. මොකද්ද? සාන්තව ඉන්න බලන්න හිත තියාගෙන. හරිද? ඒ කියන්නේ මගේ හිත දිහා බලාගෙන
කොහේටවත් හිතට යන්න දෙන්නේ නැතුව මං සාන්තව ඉන්නවා. මොකුත් ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. කලබල නැතුව ඉන්නවා කියලා ඉන්න බලන්න චුට්ටක්. මොකද වෙන්නේ? සාන්තව ඉන්න හදනකොට මොකද වෙන්නේ? වේම් පයින්නවා එක එකවා මෙයා නෑ එහෙම මෙයා හරියට ඉපිලෙන ගතියෙන් තියෙන නේද? නිකන් පයින් ගතිය තියෙන්නේ. නේද? පොපියන ගතිය තියෙන හැම වෙලේම මොනවද? රූප හොයනවා, සද්ද හොයනවා, ගන්ධ හොයනවා, කැමති තැන ළඟින්න බලනවා. නේද? කාමච්ඡන්දයෙන් පීඩාවයි, ව්‍යාපාදයෙන් පීඩාවයි, තීන මිද්දෙන් පීඩාවයි. මේ හැම එකක්ම හින්දා මෙයා නිකන් මට දැනෙන්නේ එයාගේ දිහා මං හිමින් අවධානය යොමු කරොත් නිකන් කොනිටනවා වගේ දැනෙන්නේ. අපහසුයි වගේ දැනෙන්නේ. රිදෙනවා වගේ දැනෙන්නේ. නොසන්සුන් වගේ දැනෙන්නේ. ඒ තමයි සාන්ත ගතිය නැති හින්දා. නමුත් මේ විදිහට පුහුණු කරපු කෙනෙකුට සාන්ත වාසය කරන්න පුළුවන්. හරි. ඒකින්ද මේ අවිවේකීව හිටිය කෙනාට ඇයි අවිවේකීව කියන්නේ? අපි හරි කරුමක ඉන්නේ. මං ඉස්සෙල්ලා කිව්වා කයත් එක්ක සටනේ සහ හිතත් එක්ක සටනේ හැම වෙලේම නේද? හිත ඉල්ලන ඒවා දේවත් දෙන්න ඕනේ. කය ඉල්ලන ඒවත් දෙන්න ඕනේ. දෙන්නම අයින් වෙලා. හරි දැම්ම නිදහස්ද නැද්ද? කොච්චර නිදහස්ද? නේද? අන්න ඒ නිදහස හින්දා හරියට අඬ හරියට කරදර කරන දරුවෙක් බලා ගන්න ආයම්ම කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. ආයම්ම කෙනෙක් අම්මෙක් නෙවෙයි. මෙයා හැම වෙලේම දඟලනවා, හැම වෙලේම ළඟ තියෙනවා, පොඩි කරනවා, කෑ ගහනවා, ඉල්ලන ඒවා දෙන්න ඕනේ. දුන්න නැත්නම් හරියට රිදවනවා, හපනවා. එහෙම ඉන්න දරුවෙක් ඉන්නවා. මේ දරුවාට හදිස්සියේ මේ දරුවා ඉතින් බලාගන්නේ හරි අමාරුයි. අපේ හිතත් ඒ වගේද නැද්ද? අරක ඉල්ලනවා, මේක ඉල්ලනවා, දුන්න නැත්නම් රිදවනවා නේද? ඉල්ලන දේ දෙන්න ඕනද නැද්ද හැම වෙලේම? හැම වෙලේම දෙන්න ඕන. පුංචි දරුවෙක් වගේ මේ හිත. අන්න අර ආයම්මට දැනුනොත් එහෙම ළමයාට නිින්ද ගියා කියලා පොඩ්ඩක්. ඒ ආයම්මට දුක හිතේද සතුට හිතේද? අම්මේ යන්තම් ඇති. නේද? අන්න ඒ වගේ මේ හිත මොහොතක නිදාගත්තා වගේ නිදිවදුනා වගේ. ලොකු සතුටක් උපදිනවා මේකෙන් අත මිදීම නිසා. විවේකජම් ප්‍රීති සුඛං කියන්නේ ඒකයි ලොකු සතුටක්, ලොකු ප්‍රීතියක් උපදිනවා. මේ තියෙන මේ ඉල්ලන ගතිය, මේ හිත කිසි දෙයක් ඉල්ලන්නේ නැති හින්දා. එයා සංසිඳිලා. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාරයා වැහුවාය කියලා. මාරයාගේ ඇස අන්ධ කළාය කියලා. හරිද? ඒ උපදින ප්‍රීතිය දිව්‍ය ලෝක ප්‍රීතියට වඩා වැඩි කියලා කියනවා. හරිද? ඉතින් මේ ජීවිතේ කැමති නැද්ද දිව්‍ය ලෝක සැපයට වැඩි සැපයක් විඳින්න? ප්‍රීතියක් විඳින්න? නැත්නම් දැන් විඳින ප්‍රීතිය කොහොමද? අවුරුදු 4ක් විතර මහන්සිලා මම හොඳට විභාගයක් පාස් වුණා. ප්‍රීතියද නැද්ද? ගොඩක් ප්‍රීති. මම ඉක්මනට කතා කළා මගේ ළඟම යාළුවට හරි නැත්නම් අක්කට හරි අයියට හරි කාට හරි කිව්වා. වැඩි ගණන් ගත්තේ නැහැ. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මම අවුරුදු 4ක් මහන්සිලා මෙයා ගණන් ගත්තේ නැති හින්දා මට රිදිලා. නේද? ඒ වගේ මේ ජීවිතයේ ලැබෙන ප්‍රීතිය හරියටම අනිත් අයට උදුර ගන්න පුළුවන්. අපේ මේ ජීවිතයේ අපි ලබන ප්‍රීතිය, අපි ආදරය කරන අය ඉස්සරහා ප්‍රීතිය ලබනවා නේද? වෙලාවකට ඒ ප්‍රීතිය ලබන්න කියලා ගොඩ පෙරමුදම් පුරාගෙන යනවා කියන පළවෙනි වචනේම ඇති සති ගානක් විඳවන්න නේද? හරි කර්කසයි මේ සතුට. අපි මේ හොයාගෙන යන සතුට හරි කර්කසයි, රළුයි, ඡණ්ඩයි නේද? ක්‍රූරයි. නමුත් ඔය කියන සතුට හරි සෞම්‍යයි. හරිද? කාටවත් හොල්ලන්න බෑ ඒක. වෙන කෙනෙක් මත රඳාපවතින්නේ නැති එකක්. දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ ඇතුළාන්තයෙන් උපදින එකක්. හරිද? කයටවත් බෑ ඒකට බාධා කරන්න. බලන්න නැත්තම් අපි බොහෝ දේවල් සතුට වෙන්න කියලා ඔක්කොම ලෑස්ති කරගත්ත දවසට සමහර දවසට උණ. නේද? ඉසේ කැක්කුම, දත් කැක්කුම එපා වෙන මේ කයත් එක්ක බෑ මොකුත් කරන්න. නේද? හිත කොහොම හරි හදාගන්න වැඩ පිළිවෙල හදනකොට කය විකාර කරනවා. කය ඔක්කොම සකස් කරගෙන යන්තම් නිරෝගී වෙලා වෙනකොට හිතට ප්‍රශ්න එනවා. ඉතින් මේ වගේ ඒකයි මම කියන්නේ දෙපැත්තට පොලේ ගහනවා වගේ මේ ජීවිතය කියලා. එහෙම තියෙන ජීවිතේට මේ දෙන්නගෙන්ම කිසිම බලපෑමක් නැතුව ලොකු සුවදායක තත්ත්වයකටපත් වෙන්න භාවනාවෙන් පුළුවන්කම තියෙනවා. හරිද? පියවරෙන් පියවර බොහෝම හිමින් කලබල වෙන්නේ නැතුව පරිස්සමෙන් මේක කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේක බැරි දෙයක් නෙවෙයි. හරි? මේක ළඟා කරගත හැකි ඉලක්කයක්. ඒකින්ද අපි මේවා අතහැරලා බෑ. ඒ කියන්නේ ඒ වෙලාවේ ඇතිවෙන ප්‍රීතිය සහ ශරීරයේ සංසිඳීමෙන් ඇතිවෙන
සුවය. මේකට කියන බුදුරජාණන් වහන්සේ මෙවැනි තත්ත්වයකට පත්වෙන තුරුම සත්වයා දුක්විදිනවා කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා. මෙතෙන්ට එනකම්ම දුක්විදිනවා කියනවා. එහෙනම් ආනාපාන සතියෙන් ප්‍රථම ධ්‍යාන මට්ටමට යන්න පුළුවන්ද බැයිද? අනිවාර්යයෙන්ම ප්‍රථම ධ්‍යාන මට්ටමට යන්න පුළුවන්කම තියෙනවා. ඒක මේ ධ්‍යාන මට්ටමට යන්න පුළුවන් කියන එක හැලුවක්ද? නෑ, මම ලේසියෙන් යන්න පුළුවන් කියලා කිව්වේ නෑ. නිකම්ම යන්න බෑ. මේකට රුකුලක් වෙන්න. හරි, තුන්වෙනි පියවරේදී සම්පූර්ණයෙන් කය සංසිඳවා ගන්න සීලයෙන් ලැබෙන ශාන්ත භාවය ඕනේ. අපි සීල් රැකලා සීලයෙන් විතර නෙවෙයි ගුණවන්තකම. කිසි දෙයකට බය වෙන්න එපා. අනිත් අය ඕන නැටුමක් නැටපුතේ. හරි. මම සීලවන්තව ගුණවන්තව වාසය කරනවා කියලා තීරණයකට එන්න. කෙනෙක් කියයි අපෝ සීලවන්තව ගුණවන්තව ඉන්නවා කවුරු මොනවා කිව්වත් මහා නිවටයි වගේනේ අපාර ආහාර මොනවා කිව්වත් මෙයා ඉන්නවනේ මෙහෙම කියලා. ඒ කාව ජය ගන්නද? එයා දන්නේ නැහැ. ඒ තැනත්තා තමන්ව ජය අරගෙන ඉන්නේ. ඒක තේරුම හීන දීන නිවට විදිහට ඉන්නවා කියන එක නෙවෙයි. හැම කෙනෙකුටම කතා කළ යුතු දේ හරියටම කතා කරන්න ඕනේ. ඒ කතා කරන්නේ කොහොමද? ඍජුව සහ මෘදුව. සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු. අර එක පැත්තකින් ඍජු කියනවා, අනිත් පැත්තේ මුදු කියනවා. අපි කියනකොට නේ ඍජු කියන්නේ කෙලින් වැඩ කරන කෙනෙක් කියන එක. අපේ සාමාන්‍ය අර්ථ දැක්වීම යනවා කෙලින් වැඩ කරන කෙනෙක් කිව්වහම ගහන බයින කෙනෙක් අපිට මැවෙන්නේ. නෑ, කෙලින් කියන්නේ ඇද නැති කියන එකයි. මේ ඔක්කොම ඕන. ඇද නැහැ කියන්නේ ඡන්ද දේශ බය මෝහ කියන දේවල් වලට නේද? ඡන්ද දේශ බය මෝහ කියන දේවල් වලට සැලෙන්නේ නෑ. එක කැමැත්ත වැඩි කැමැත්ත අනුව හරි බයට හරි සැලෙන්නේ නෑ නේද? අපි ඒ හරි ඇත්තට මුණ දීලා ඇත්ත කතා කරන ස්වභාවය. ඇත්ත කතා කරන්න ඕනේ. ඇත්තට මුණ දෙන්න ඕනේ. හරි? එතකොට තමයි නිදහස් චින්තනයකට වැටෙන්නේ. හැම තැනකදීම කෙනෙක් කෙරෙහි තියෙන වැඩි කැමැත්තක් හින්දා හෝ කෙනෙක් කෙරෙහි තියෙන වැඩි අකමැත්තක් හින්දා හෝ ඇත්ත කතා නොකර ඉඳලා හරියන්නේ නෑ. ආන්ගේ ඇත්තට මුණ දෙන්න අපි කළ යුතු දේ කරන්නම ඕනේ. ඉතින් අද රටේ තොටේ තියෙන තත්ත්වයන් ගැන වුණත් එහෙමයි. අපි ඇත්ත කතා කළ යුතු වෙනවා. නේද? ඇයි අපි මේවා වහගෙන කටයුතු කරන්නේ? මේ රට කීප වතාවක්ම නොයෙකුත් ආක්‍රමණයන්ට ගොදුරු වුණා. නේද? සොලී ආක්‍රමණ වලට ගොදුරු වුණා. එලාර රජුරවන්ට, ඒ වගේම ප්‍රභාකරන්ට මේ අයට ගොදුරු වෙච්ච වෙලාවේ දී පරිත්‍යාගයෙන් ජීවිත නැති කරගෙන මහා කැපකිරීමක් කරලා රට බේරා ගත්තේ කවුද? සිංහල අයද, මුස්ලිම් අයද, ද්‍රවිඩ අයද? එහෙනම් සිංහල මිනිසුන්ට මේ රටේ අයිතියක් නැද්ද? නේද? මේ රටේ පැහැදිලිවම සිංහල මිනිසුන්ට අයිතියක් තියෙනවා. ඉතින් ඒ ඇත්ත කතා කරන්න බය වෙන්නේ ඇයි? එක්කෝ ඡන්දේ හින්දා බයයි. ඡන්දේ නැති වෙයි කියලාත් බයනේ ඒවා කතා කරපුවා. හරිද? එක්කෝ ද්වේෂයේ හින්දා බයයි. නේද? එක්කෝ මෝඩකම හින්දා බයයි. හරි? එක්කෝ බයයි. මේ ඡන්ද දේශ බය මෝහ කියන්නේ ඒකයි. කොහොම නමුත් කමන්නේ මේක ඇත්තක්. මේ ඇත්ත කතා කරා නම් සිංහල මිනිස්සුන්ගේ හිත සංසිඳෙනවද නැද්ද? නේද? හැබැයි ගහට පොත්ත වගේ පොත්තට ගහ වගේ සිංහල ජාතියත් එක්ක බැඳිලා ඉන්නේ මොකක්ද? බෞද්ධ දර්ශනය. නේද? බෞද්ධ දර්ශනයෙන් තොර සිංහල ජාතියකුත් නැහැ. ඒ සිංහල ජාතිය තමයි එකම තේරවාදී රට, තේරවාදී දහම රැකගත්ත එකම. එතකොට සිංහලකම රැකගන්න ගිහිල්ලා අපි බෞද්ධකම නැති කරගන්න සිතක් තියෙනවද? නේද? එතකොට හරියට නිකන් ලොකු අඩුපාඩුවක් වෙනවා. එහෙනම් අපි සිංහලකම රැකගන්න ඕනේ බෞද්ධකම බිඳෙන්න දෙන්නේ නැතුව. වීදුරු ගෙවල් ඇතුළේ ඉඳලා වීදුරු ගේ ඇතුළේ ඉඳලා එහා පැත්තේ ඉන්න හතුරට ගලකින් ගහුවොත් මොකද වෙන්නේ? ගේ කැඩෙනවා. නේද? දෙකෙන් එකටවත් හානි වෙන්න බෑ. බෞද්ධකම තුල තියෙන්නේ මොකද්ද? සමානාත්මතාවය. කිසි කෙනෙකුට හිංසාවක් නොකරන ස්වභාවය. නේද? එතකොට මේ රට අයිති සිංහලයා කිසිවෙකුට හිංසා නොකරයි. හැමෝත් එක්කම සහජීවනයේ
වාසය කරන්න ඕනේ. ඒක නෙවෙයිද ඇත්ත? ඒක නෙවෙයිද විය යුත්තේ? දැන් බලෙන් ඇතුළට ගහන්න ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ? සිංහල කියන වචනේවත් බෑ වුණ. හරිද? අනිත් කටියට දුක හිතෙයි. අරවා මේවා නාඩගම් නේද? බහුභූත සංහිඳියාවක් දාගෙන නේද? ඒකෙන් මොකද උනේ අන්තිමට? ලොකු පීඩනයක් මිනිස්සු තුළ ලොකු පීඩනයක් ඇති වෙනවා. කවුරු හරි කෙනෙක් අවශ්‍ය වෙලාවට අවශ්‍ය දෙයට සලකන්නේ නැත්නම් ඒකත් ජාතිවාදයක්ද නැද්ද? වැඩියෙන් සැලකීමත් ජාතිවාදයක් නේද? නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් එක ජාතියකට ඒකත් ජාතිවාදයක්. එහෙනම් ජාතිවාදය ක්‍රියාත්මක කරන්නේ නැති වෙලාවට ජාතිවාදීවයි කටයුතු කරන්නේ. නේද? පොලිසිය හරි නේද? නිලධාරියෙක් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් සිංහල ජාතියට ඒක ජාතිවාදයක්ද නැද්ද? මේක සංසිඳවන්න නම් ඇත්ත කතා කරන්න. හිත සංසිඳනවා පින්නොත් ඇත්ත කතා කරපුවා. ඒකින්ද ධර්මය තුල ප්‍රථම ධානය වර්ධනය කරගන්න ඔය කතාව බාධාවක් වෙන්නේ නැහැ. අන් අයගේ ඒ කියන්නේ මේ අපේ මිනිස්සු හිතනවා මේ කිසි දෙයක් කතා කරන්න හොඳ නැහැ මේ ධර්මය තුල ඉන්න අය නෑ. ධර්මය තුල ඉඳගෙන සිංහල ජාතිය රැක ගන්නත් පුළුවන්. සිංහල ජාතිය රැක ගන්න ගම ධර්මය රැක ගන්නත් ඕනේ. දෙකම වෙන්න ඕනේ. හරිද? ඒකට අපි ඥානවන්ත වෙන්න ඕනේ. ඒකට පෙළ ගැහෙන්න ඕන බෞද්ධත්වෝ. මෙච්චර ලොකු ධර්මයක් තියාගෙන නිස්සද්දව වෙලා ඉඳලා හරියන්නේ නෑ. ඇයි? වෙන කාටවත් බුද්ධ ආගම රකින්න කැක්කුම නෑ. වෙන කාටවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි රැකගත්තේ නැත්තම් ඊළඟ භවයේ ලංකාවේ ඉපදුනොත් මේක නැත්තම් අපි මොකද කරන්නේ? නේද? ඒකෙන්ද තමන් ගැන වෙනුවෙන් හරි හිතලා මේකේ අනාගතය ගැන කටයුතු කරන්න ඕන. ඒකින්ද ඔය ඔක්කොම ගැන එකවර සංකල්ප උපදින්නේ නැහැ. නැති ඒවා බලෙන් උපද්දවන්න බැරි බව අපි ඇත්ත වශයෙන්ම තේරුම් ගන්න ඕනේ. ඒකින්ද ඉතා නිවැරදි වෙන්න ඕනේ. බෞද්ධ අභිමානයෙන් යුක්ත බෞද්ධ සංකල්පවලින් යුක්ත අභිමානවත් සිංහලයෙක් වෙන්න ඕනේ. එයා කිසි කෙනෙකුට හිංසා කරන කෙනෙක් නෙවෙයි. මේ රටේ හැම කෙනෙකුටම එකා වගේ හැසිරෙන්න පුළුවන් විදිහට කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒකට බෞද්ධ එකතු වෙන්න ඕනේ. නේද? එකතු වෙන්නේ කොහොමද? කඩු පොළු අරගෙන යමු සටනට කියලාද? නෑ. එතන නැති වෙන්නේ මොකද්ද? බෞද්ධකම. හරිද? ඔළුව කියලා තියෙන එකක් තියෙන්නේ මොකටද? නේද? නුවණින් වැඩ කරන්න ඕනේ. හපා ගන්න යන්නේ නැතුව. ඉතින් ඒව කවදාකවත් භාවනාවට බාධාවක් වෙන්නේ නෑ. ඇත්තට මුණ දෙන්න ඇත්ත කතා කරන්න. දැන් මේ කතාවත් එක්ක තියෙන්නේ සහනයක්ද අසහනයක්ද? නේද? මේකයි විය යුත්තේ කියලා. මේ විසඳුමක් තියෙන මේකයි වෙන්න ඕනේ. කිසි කෙනෙකුට කරදරයක් නැති. දැන් මොකද වෙලා තියෙන්නේ? මුළු ලෝකෙම බෞද්ධයෝ කියලා අය දිහා බලන්නේ කොහොමයි කියලාද? මහා ම්ලේච්ඡ ඡණ්ඩ නේද? හිතාම නරක ජාතියක් තමයි මේ රටේ ඉන්නේ. අනිත් මිනිස්සු ඔක්කොටම තල්ලා පෙළනවා කියලා ජාත්‍යන්තර නීතිය හිටන් ගේන්න හදනවා වෙන්න මෙහෙට මේ බෞද්ධ රටට. මොන ලැජ්ජාවක්ද මේක? නේද? ඇත්තට මුණ දෙමු, ඇත්ත කතා කරමු, ඇත්ත ගලපා හිටියහම හැමදේම නිදහස් වෙලා ඊටාම යහපත් ඒකේ තේරුම නිවට වෙනවා කියන එක නෙවෙයි. ඍජු සහ මෘදු කියන දේ. කාටත් ඇත්ත නම් ඒක විසඳුමක් විදිහට පේනවා නේද? ඉතින් ඒකින්ද අපි හැමෝම දැඩි අදිෂ්ඨානයකට එන්න වෙනවා. මේක මාරාන්තික මේ හැමතැනදීම ඇහෙන ගෝර ඡණ්ඩ වචන නෙවෙයි නේද? අවිහිංසාවාදීව කරුණාවෙන් මෛත්‍රියෙන් සත්‍ය කතා කරමින් සත්‍යයට මුහුණ දෙමින් නේද කටයුතු කරන මහා ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන බෞද්ධ සිංහල මිනිස්සු විතරක් නෙවෙයි අන්‍ය හැමෝදම එකතු වෙලා. එතකොට තමයි ලාංකික කියන හැඟීම ඇති වෙන්නේ. එතකොට තමයි ජාත්‍යන්තරයෙන් එන ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. මේක එකිනෙකා කොටා ගත්තාම ජාත්‍යන්තරයේ විසින් අපි බිඳුවටම වැටෙනවා නේද? ලෝකේ පල්ලෙහාටම වැටෙනවා. ඒකින්ද අපි ලංකාවේ ඉන්න කොයි ජාතියටත් ලොකු වගකීමක් තියෙනවා ජාත්‍යන්තර අභියෝගයට මුහුණ දෙන්න නම් තමන් එක ජාතීන් වශයෙන් සමගියෙන් ඒකරාසී වෙන්න ඕනේ. ඒ සංකල්පයට නේද හැම පැත්තකින්ම උදව් කරන්න ඕනේ. ඉතින් ඒකත් මතක තියාගනිමින් අද දවසේ අපි සාකච්ඡා කරේ ප්‍රථම ධ්‍යාන මට්ටමකට ආනාපාන සතිය වර්ධනය කරන විදිහ, ඒක විදර්ශනාවට යොමු කරන විදිහ ගැන පසුව සාකච්ඡා කරන්න ඉඩ තබා ගනිමින් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් අපි නිමාවටපත් කරනවා. අද දවසේ ධර්ම දේශනාව නිවසේ ඉඳන් ශ්‍රවණය කරපු පින්වන්ත අයට ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිස. නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරපු මේ අයත් ධර්ම දේශනා කරපු මමත් අපි දෙපාර්ශ්වයේම ජනිතුණු සියලු පුණ්‍ය ශක්තිය මේ පින්වන්ත පිරිසට
උතුම් අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.